එංගලන්තයේ දකුණු දිග ප්‍රදේශයෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ හඳුනාගත් COVID-19 වෛරසයේ නව ප්‍රභේදය නම් කර ඇත්තේ VUI 2020-12 ලෙසයි. එම වෛරසය උතුරු අයර්ලන්තය හැර බ්‍රිතාන්‍යයේ සෙසු සියලු ප්‍රදේශවලට මේ වන විට ව්‍යාප්ත වී තිබෙනවා. මීට අමතරව ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ඉතාලිය ඇතුළු රටවල් රැසකටද එම වෛරස් ප්‍රභේදය මේ වන විට ව්‍යාප්ත වී අවසන්. මෙම නව ප්‍රභේදයේ ස්වභාවය සහ පැතිරීම කෙබඳුදැයි අප විමසා බැලුවා. කලින් තිබිච්ච වෛරස් ප්‍රභේදවලට වඩා ජානමය වෙනස්කම් ගොඩක් තියෙනවා කියලා ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා. ඒ හින්දා දැනට තියෙන වෛරස් එකකට වඩා ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිරීගෙන යාමේ හැකියාවක් තියෙනවා තමයි ඒගොල්ලන්ගේ දැන් තියෙන දත් වලින් තේරෙන්නේ. PCR එකක් කරන්නේ අපි ඒ වෛරසයේ ජානමය රටාවට ගැලපෙන විදියට. ඒතකොට සමහරලාට ජානමය රටාවල වල වෙනසක් වුණොත් එහෙම ඒ සමහර PCR වලට අහු වෙන්නේ නැතිව වෙන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් PCR ජාන දෙකක් බලනවා. ඉතින් මේකෙන් එහෙම PCR වලට බලන ජානෙන් එකක් ඩිටෙක්ට් වෙන්නේ නැතුව යන්න පුළුවන් කියලා පෙන්වු කරලා තියෙනවා. දකුණු අප්‍රිකාවෙත් එහෙම ප්‍රශ්නයක් තියෙන වෛරස් ප්‍රභේදයක් මතුවලා තමයි තියෙන්නේ. ඉතාලිය, ප්‍රංශය, බෙල්ජියම, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් මෙන්ම මැද පෙරදිග සහ ආසියානු ඇතුළු රටවල් 40ක් පමණ මෙවන විටත් බ්‍රිතාන්‍යයට සංචාරක තහනම් පනවා ඇත්තේ නව වෛරස් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්. අසල්වැසි ඉන්දියාව මෙන්ම පාකිස්තානයේද බ්‍රිතාන්‍යයට ගුවන් ගමන් අත්හිටුවීමට පියවරගෙන තිබෙනවා. මේ වන විට බ්‍රිතාන්‍යයේ නගර අතර සංචරණ සීමා පනවා අසල්වැසි රටවල දේශ සීමා දොරටුද වසා දමා ඇති බැවින් උත්සව සමයේ භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන ලොරි රථ මාර්ගවල සිර වී තිබුණේ මෙලෙසයි. මේ බ්‍රිතාන්‍ය තුළ සංචරණ සීමා පැනවීමත් සමග එරට සුපිරි වෙළඳසැල් ආශ්‍රිතව දක්නට ලැබුණු තත්ත්වයයි. මෙම COVID-19 වෛරසයේ නව ප්‍රභේදය පාලනය කර නොහැකි තත්ත්වයක් බවට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි තත්ත්ව වැඩසටහන් ප්‍රධානී වෛද්‍ය මයික් රයන් පවසන්නේ එය වෛරස් පරිණාමයේ සාමාන්‍ය තත්ත්වයක් බවයි. එය පැතිරීම අතින් ප්‍රබලත්වයක් පෙන්눔 කරන නමුත් රෝග තත්ත්වය හෝ මරණීය අවධානම අනුව බරපතල මට්ටමක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. There is no evidence so far that it's more likely to cause severe disease or mortality. මෙම නව වෛරස් ප්‍රභේදයේ ආසාදිතයන් ස්වීඩනයෙන්ද වාර්තා වීමත් සමග ඩෙන්මාර්කය ස්වීඩනයටද සංචාරක තහනමක් පනවා තිබෙනවා. කෙසේ වෙතත් වෛරසයේ වැඩිම බලපෑමක් එල්ලව ඇති ඇමරිකාව මේ වන විටත් බ්‍රිතාන්‍යයට සංචාරක සීමා පැනවීමට පියවරගෙන නැහැ. මෙම නව වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවටත් පැමිණීමේ අවධානමක් තිබෙනවාද? අපි ගත්තොත් උදාහරණ ඕස්ට්‍රේලියා වික්ටෝරියා ප්‍රාන්තයේ පවා පැතිරේ ගියත් මෙවැනි සංචාරක ආගමනයක් නිසා පැමිණි වෛරස් ප්‍රභේදයක්. අපේ රටට ඉතා හොඳ නිරෝධායන සැලැස්මක් තියෙනවා. නමුත් ඒ නිරෝධායන සැලැස්ම තුලදී පවා හෝටලයක් තුලදී හෝ වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයක් තුලදී එවැනි තැන්වලට සැපයුම් අංශවලදී හෝ සුළු අත්තරක් දක්වීම මත යම්කිසි විදියකට අපිට පළ විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ලංකාවටත් මහා බ්‍රිතාන්‍යයේ සිට සංචාරකයන් පැමිණෙනවා. ඒ වගේම යුරෝපයේ සිට පැමිණෙනවා. යම්කිසි විදියකින් මේ වෛරසය අපේ රටට ඇතුළු වුණොත් විශාල රෝගීන් ප්‍රමාණයක් අපේ රට තුලත් වාර්තා වෙන්න පුළුවන්. ඒ වගේම අපිට රෝගීන් සඳහා ඇඳන් සෙවීම, ඒ වගේම දැඩි සත්කාර ඒකක සකස් කිරීම දුෂ්කර වෙන්න පුළුවන්. ඒ නිසා ඒ රෝගය නැත්නම් ඒ වෛරසයේ අලුත් ප්‍රභේදය අපේ රට තුලට ඇතුල් වීමට තියෙන සියලුම ඉඩකඩ ඇහිරීම මේ අවස්ථාවේදී සිදු කරන්න ඕන. මේ අතර මෙරට ගුවන් මෙහෙයුම් දිරිගැන්වීම සඳහා ලබන 26 වෙනිදා සිට ලබන ජනවාරි 19 වෙනිදා දක්වා කාල සීමාව තුළ මෙරටට පැමිණෙන ගුවන් යානාවලින් ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තු අය නොකිරීමට ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා. යටතේදී කටුනායක සහ මත්තල ගුවන් තොටුපළත් රත්නානු ගුවන් තොටුපළ ඇතුළේ ගුවන් තොටුපළ වලට විදේශ ගුවන් සේවා විසින් පැමිණෙන ගුවන් යානා සඳහා සේවා සඳහා ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තුව අය කිරීමකින් තොරව එම කටයුතු සිදු කරන්නට අවශ්‍ය කැබිනට් අනුමැතිය ඊයේ ලබා දීලා තිබෙනවා. ඊයේත් බ්‍රිතාන්‍යයේ ඉඳලා 26 දෙනෙක් ලංකාවට ඇවිල්ලා තියෙනවා ලාංකිකයන්. 26 වෙනිදා ගුවන් තොටුපළ විවෘත කිරීමත් එක්ක ඒ සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා. රටට ඇතුල් වෙන්න පෙර PCR පරීක්ෂණයක් සහ රට ඇතුල් වීමෙන් පසුව PCR පරීක්ෂණයක් කියන කාරණා දෙක ඉතාම අත්‍යවශ්‍ය කරුණු හැටියට හඳුනාගෙන තිබෙනවා. ඒත් එක්කම කණ්ඩායමක් හැටියට සංචාරණය කිරීම සඳහා විතරයි අවසර ලබා දෙන්නේ. එක සිදුවන්නේ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල මතයි. මොන 26 වෙනිදා සිට කොපමණ සංචාරක පිරිසක් බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම රුසියාවෙන් වගේ ඒ වගේම මොන ප්‍රදේශවල හෝටල්ද මේ සඳහා වෙන් කරලා තියෙන්නේ. මූලික අවස්ථාවේදී මේ මාසයක පමණ කාලයක් තුල ප්‍රථම වතාවට තෝරාගත් ව්‍යාපෘතියක් හැටියට තමයි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන සංචාරක ව්‍යාපාරයට යම්කිසි ජීවයක් ලබා දෙන්නට. ඒ නිසා දැනටමත් ප්‍රධාන ගුවන් සේවා කිහිපයක් කැමැත්ත පළ කරලා තිබෙනවා. නමුත් රටට පැමිණීමට යෝජිත සහ අපිට දරාගත හැකි සංචාරකයන් පිළිබඳව අපි තීන්දුව කරන ඉදිරි සති දෙකක කාලය ඇතුළත මේ අතර පසුගිය දින 14ක කාලය තුළ එංගලන්තයේ සංචාරය කර ඇති මගීන්ට වහම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළා. කෙසේ වෙතත් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණීම ආරම්භ කර ඇති මගීන් සඳහා පමණක් එය වළංගු නොවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ අතර මහා බ්‍රිතාන්‍යය සහ දකුණු අප්‍රිකාවේ පැතිර යන නව COVID-19 වෛරස් ප්‍රභේද සමගින් මේ දිනවලදී දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉහළ සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් යොදා ඇති බව ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පවසනවා. The bubble here is very good. Myself and the doctor came early to make sure all the arrangements were in place. Security around us is particularly tight. We get tested every third day. We're very comfortable and very happy with the arrangements that Cricket South Africa have put in place at the moment. එංගලන්තයේ සිට මෙරටට පැමිණෙන ගුවන් ගමන් සඳහා තහනමක් පැනවුවත් ලබන මාසයේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය සැලසුම් කර ඇති පරිදි පැවැත්වීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හිරු ප්‍රවෘත්ති වෙත පවසා සිටියා. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මාස 2 වෙනිදා ඔවුන්ටම වෙන් වූ ගුවන් යානයකින් දිවයිනට පැමිණීමට නියමිතයි. අද සිට බලපැවැත්වෙන පරිදි බ්‍රිතාන්‍යයේ සිට කිසිදු ගුවන් යානයකට හෝ මගියෙකුට මෙරටට ඇතුළු වීමට ඉඩ ලබා නොදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය තුළ පවතින COVID-19 වෛරසයේ නව ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේදී කොවිඩ් කමිටුව රැස් වූ අතර එහිදී බ්‍රිතාන්‍යයෙන් හමු වූ නව වෛරස් ප්‍රභේදය සහ එහි ව්‍යාප්තිය සමාලෝචනය කර තිබෙනවා. එංගලන්තයේ සිට මෙරටට මගින් ගෙන්වීම තාවකාලිකව නතර කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ ඒ අනුවයි. එංගලන්තයේ සිට අද දිනය තුළ දිවයිනට ළඟාවීමට නියමිත මගින් PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසු හෝටල් තුළ නතර කොට දින 14ක කාලයක් නිරෝධායනය වීමෙන් අනතුරුව නිවෙස් තුළද තවත් දින 14ක කාලයක් නිරෝධායනය කිරීමටද තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ ලන්ඩනයේ සිට එන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවල කාර්ය මණ්ඩලයද මෙම නිරෝධායන ක්‍රියාවලියට යටත් බවයි. කොවිඩ් එන්නත කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා කොවිඩ් කමිටුවේ අවධානයට යොමු කර තිබෙනවා. ඇමරිකාව, එංගලන්තය, චීනය ප්‍රමුඛ රටවල් කිහිපයක් කොවිඩ් එන්නත් නිපදවා ඇති බැවින් ඒ පිළිබඳ සවිස්තර අධ්‍යයනයකින් පසු ඒවා ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සංවර්ධනය සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා වෙත ජනාධිපතිවරයා විසින් බලය පවරා තිබෙනවා. අදාළ එන්නත් ලබා දිය යුතු කණ්ඩායම් අවශ්‍යතාව සහ ප්‍රමුඛතාව අනුව තීරණය කෙරෙන අතර ඒ සම්බන්ධ දත්ත රැස් කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය වූ බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළා. මේ අතර කොවිඩ් එන්නත මෙරටට ලබා ගැනීමට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිත හැනා සිංහ මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඇය අද දහවල් අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී අදාළ සාකච්ඡාව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට සම්බන්ධීකාරක රාසියා ෆෙන්ට් සහ යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ටිම් සටන්ද එක්ව සිටියා. නව කොවිඩ් ආසාදිතයන් 427 දෙනෙකු අද දිනේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 38058ක් දක්වා ඉහළ ගියා. තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 181ක් ලෙසයි. අද වාර්තා වූ කොවිඩ් මරණ අතර 68 හැවිරිදි වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක පුද්ගලයෙක් සහ 77 හැවිරිදි දර්ගා නගරයේ පදිංචි පුද්ගලයෙක් වනවා. ඊට අමතරව මග්ගුණ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක් මෙන්ම කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද කොවිඩ් ආසාදිතව මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බේරුවල ප්‍රාදේශීය සභාවේ අද පැවති රැස්වීමේදී කොවිඩ් ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු බොහොමදානය කිරීමට ඉඩ ලබා දෙන ලෙසට මුස්ලිම් මන්ත්‍රීවරුන් ඉල්ලා සිටීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මෙතර උතුරු ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් පිරිසක් මිලානෝහි පිහිටි ශ්‍රී ලංකා කොන්සිලුව කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. ඒ කොවිඩ් ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු බොහොමදානයට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ සේවයේ නියුතු 47 දෙනෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම ආයතනයේ සේවකයන් 865 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කර ඇති අතර තහවුරු වී ඇති ආසාදිතයන්ගේ පළමු සහ දෙවන ආශ්‍රිතයින් පිළිබඳ නිවැරදි තොරතුරු මෙවන විට ආයතනයෙන් Taman වෙත ලැබී නොමැති වීම හේතුවෙන් ඉදිරි පරීක්ෂණවලට බාධා එල්ල වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඇප මහතා සඳහන් කළා. මේ අතර තලවාකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා, ලේකම්වරයා සහ සේවකින් 10 දෙනෙකු මෙන්ම
මාධ්‍යවේදීන් දෙදෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඔවුන් මෙලෙස නිරෝධායනයට යොමු කර ඇත්තේ කොවිඩ් ආසාදිත වූ ආග්‍රපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ආශ්‍රිතීන් වීම හේතුවෙන්. එම ආසාදිත සභාපතිවරයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කෙරුණා. මෙතර ස්වයං නිරෝධායනය සඳහා යොමු වන ලෙස දැනුම් දී සිටි වෛද්‍යවරයෙකු සෞඛ්‍ය උපදෙස් නොතකා නාවලපිටිය උලපනේ ප්‍රදේශයේ විවෘත කර තිබූ වෛද්‍ය මධ්‍යස්ථානයක් වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. අදාළ වෛද්‍යවරයා යලි ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ඔහු රෝගීන් බොහෝ පිරිසකට ඖෂධ නිකුත් කර ඇති බවත් වාර්තා වනවා. එමෙන්ම උත්සව සමය වෙනුවෙන් බස්නාහිර පළාතෙන් පිටව යන ජනතාව සඳහා ඇන්ටිජන් පරීක්ෂණ හෙට සිට පුළුල් කෙරෙනවා. හෙට දිනේ ඉඳලා බස්නාහිර පළාතෙන් පිටවන අතුරු මාර්ගද ඇතුළු සියලුම ස්ථාන 11ක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කරනවා. ඒ වගේම අධිවේගී මාර්ගයේ පිටවන ස්ථානවල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් මේ පරීක්ෂාව ආරම්භ කළපු දිනේ ඉඳලා අද දක්වා කාලය තුල පුද්ගලයන් 17 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මේ හුදෙකලා කර තිබෙන ප්‍රදේශයක සිට හෝ නිරෝධායනයට ලක් කර ඇති නිවසක ගොඩනැගිල්ලක සිට යම්කිසි කෙනෙක් පිටතට පැමිණෙනවා නම් එය සම්පූර්ණයෙන්ම නිරෝධායන රීතීන් වලට පටහැනි ක්‍රියාවක්. එවැනි අය සම්බන්ධයෙන් අපි හෙට දිනේ සිට එයාට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. පළාත් අතර සංචාරණ සීමා කරන්න අපිට සිද්ධ වෙයි. එහෙම නැති වුණොත් ඒකේ ප්‍රතිඵල එන්නේ අනිවාර්යෙන් ජනවාරි මැද. ඉස්කෝලේ ආරම්භ කිරීමට නියමිතයි ජනවාරි 11 වෙනිදා ඒක කරගන්න බැරි වෙනවා. පුවන්තොටුපොළ විවෘත කළ සංචාරක කර්මාන්තයේ දියුණු කරන්න නියමිතයි ජනවාරි මාසේ ඒව කරන්න බැරි වෙනවා. විශේෂයෙන් ජනතාවට කියන්නේ අපිට මේ මොහොතේදී රජයට බලධාරීන්ට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්න. එහෙම නැති වුණොත් අවසානයේදී බලධාරීන්ට සිද්ධ වෙයි ලොක්ඩවුන් වෙන තැනට ගමන් කරන්න ඔබගේ සහයෝගය හරියට ලැබුණ නැත්නම්. අපි මේ අවස්ථාවේදී කිසිදු බලාපොරොත්තුවක් නැහැ. රටේ නිරෝධායන ඇදිරි නීතියක් පනවන්නවත් උදකලා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඕනම අවස්ථාවක එසේ පැනවීමට අවශ්‍යතාවයක් වුවහොත් පැනවීමට කටයුතු කරනු ලබනවා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් කඩාකප්පල් වී ඇති පාසල් අධ්‍යාපන කටයුතු යලි දිරිමත් කිරීමේ අරමුණින් මධ්‍යම පළාතේ නියම ව්‍යාපෘතියක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා. මුළු ලංකාවටම මේ ක්‍රමවේදය අනුගමනය කරනවා නම් දරුවන් කිසියම් අවධානමක් ලබා නොගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාමත් සාර්ථකව කරගන්න පුළුවන්. ගස් උඩ නගින්න ඕනේ, ටැංකි උඩ නගින්න ඕනේ, කඳු නගින්න ඕනේ. තමන්ගේ ගෙදර ළඟ තියෙන පහසු පාසලට ඇවිල්ලා අධ්‍යාපනය ලබන්න පුළුවන්. අද බලන්න මේ පාසලේ දරුවෝ රාශියක් වෙනත් පාසල් වලින් ඇවිල්ලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඉගෙන ගන්න. මේ අතර කෑගල්ලේ ධම්මික වෙද මහතා විසින් නිෂ්පාදිත කොවිඩ් පැනිය සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ධනපාන බාසුන්නගේ ධම්මික පැනිය සඳහා අනුග්‍රහයක් ලබා දීලා තියෙනවද? බටහිර වෛද්‍ය විද්‍යාව සඳහා මේක භාවිතා කරනවා නම් රෝගය නිශ්චිතව සුවවන බවට අවශ්‍ය පරීක්ෂණයක් සිදු කරන්න අවශ්‍යයි. පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව අපට නිශ්චිතව ප්‍රකාශ කරන්න පුළුවන්. එය බටහිර වෛද්‍ය විද්‍යානුකූලව රෝගය නිශ්චිතව සුව කරන්න සමත් ඖෂධයක්ද කියන කාරණය දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ඒක ආහාර සංඝටකයක් හැටියට හඳුනගෙන ඒක අනුමැතිය ලබා දීලා තුන. ඒ නිසා ඒකට අපිට විරුද්ධ වෙන්න හැකියාවක් නැහැ. දැනට රාජ්‍ය අනුග්‍රහය ලබා දීලා තියෙන්නේ නැමෙතුමනි? වෙනි රාජ්‍ය අනුග්‍රහයක් දැනට ලබා දීලා නැහැ. කෙසේ වෙතත් දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරී වීරසේකර මහත්මිය පැවසුවේ අදාළ ඖෂධය කොවිඩ් රෝගය සම්බන්ධයෙන් සුදුසුද යන්න සායනික පරීක්ෂණ වලින් අනතුරුව නිගමනය කරන බවයි. මෙය කොවිඩ් රෝගය සඳහා සුදුසු ඖෂධයක්ද යන්න තීරණය කරනු ලබන්නේ සායනික පරීක්ෂණ වලින් අනතුරුවයි. ඒ සඳහා පත් කරන ලද විත්කත් කමිටුව විසින් එම සායනික පරීක්ෂණ කටයුතු ඉදිරියේදී පවත්වාවි. ඉන් අනතුරුව තමයි අපි මෙම ඖෂධය කොවිඩ් රෝගය සඳහා සුදුසු ඖෂධයක් ලෙස යන්න නිගමනය කරනු ලබන්නේ. මේ අතර අදාළ කොවිඩ් පැනිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා. බුද්ධ මේ රටට එන්න කලින් මේ රටේ ලෙඩ්ඩු හිටියනම් ලෙඩ්ඩුන්ට බෙහෙත් කළේ දේශීය වේදකමේ, හෙළ වේදකමේ. ඔව් අනුරාධපුරයට ගිහිල්ලා අපි කිව්වා මේක කාලී අම්මා දුන්නු වරමක් කරන හදපු බෙහෙතක් කියලා. මේ කායිද බෙහෙතක් කියන්නේ කොහොමද? අද ඉන්නවා ලෝකයේ යම් ආධ්‍යාත්මික ශක්තියින් වර්ධනය කරගෙන සාමාන්‍ය මිනිසුන්ට කරන්න බැරි දේවල් කරන්න පුළුවන් මිනිස්සු. බටහිර දැනුම තමයි ලෝකේ තියෙන පරම දැනුම කියලා ඔළුව කුරුවල් කරගත්තු අයට මේවා කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ලෝකේ වෛරසය මැඩ පැවැත්වීම සඳහා එන්නතත් හොයාගන්නකොට ඒ එන්නත අපිට ගෙනෙන්න පුළුවන්ද බැරිද කියලා ප්‍රශ්නේ සාකච්ඡා කරනවා වෙනුවට අපි ලෝකෙටම පැණියක් හොයාගත්ත කියලා ප්‍රවෘත්තියක් හදනවා. සෞඛ්‍ය අමාත්‍යතුමිය මේ පැණිය බොනවා. සෞඛ්‍ය අමාත්‍යතුමියට පුළුවනි හොද්දක ලුණු අඩුද වැඩිද කියලා තීරණය කරන්න. හැබැයි මේ පැණියක් බීලා හොඳ නරකද කියලා තීරණය කරන්න පුළුවන්ද? මම දැක්ක සෞඛ්‍ය අමාත්‍යතුමිය පැණිය බීලා S2කින් টොප් කියනවා. මේ මොකද්ද මේ විකාරය? ඒ සාකච්ඡාව පටන් ගන්න මාධ්‍ය නාලිකාවෙන්ම තේරුම් ගන්න පුළුවන්. මේ පැණි මහත්තයා එලිබහින වේදිකාවෙන්ම අපිට කියන්න පුළුවන්. තිරේ පිටුපස්සේ
ඉන්නේ පැණි මහත්තයාගේ අයිතිකරුවන් කවුද කියලා. මොනවද ආණ්ඩුව කරන්නේ? දැන් නිකායක් හදනවා. මොන නිකායද? කාලියම්ම නිකායක් හදනවා. අනේ කරුණාකර කියන ආණ්ඩුවට කාලියම්ම කියන්නේ ඔරිජිනල් එක හින්දු අපහාස කරන්න එපා. මේ රටේ ජීවත් වෙන හින්දු ජනතාව මේ ආණ්ඩුවත් එක්ක සතුටෙන් නැහැ. නමුත් ඒ සතුට තියෙන සතුට නැති කරගන්න එපා. මේ පැණිය තත්ත්වය මන් දන්න විදිහට දැනට සාමාන්‍ය හොඳ මට්ටමක් තියෙනවා. විපක්ෂයට අද මාතෘකා නැහැ. මේ විපක්ෂයේ නායකයෝ මේ පැණිය ගැන කතා කරන්නේ ඒගොල්ලෝ වෙන වෙන පැණි රැට ගහලා ඇවිල්ලා. කොවිඩ් රෝගිය සඳහා පැණියක් නිර්මාණය වුණා කියලා පහුගිය දවස්වල කතා වුණා. නොඑක් පැණි නිර්මාණය වෙනවා. සෞඛ්‍ය ඇමතිතුමිය මේ පැණිය අත්හදා බලන්න පැණිය රහ කරලා බලලා බොහොම රසයි කියලා කිව්වා. අපි කියන්නේ මේක පැණිය රහද? පැණිය හදපු කෙනා කවුද? පැණිය හදන්න උපදෙස් දුන්නේ කාලියම්මද? කාලියම්මගේ වට්ටෝරුවක්ද කියන එක නෙවෙයි. මේ පැණියට ලෙඩ හොඳ වෙනවද නැද්ද? ඒක පරීක්ෂණයකින් ඔප්පු කරන්න පුළුවන් නේ. ඉතාමත්ම ක්ෂණිකව දින 3යි ගත වෙන්නේ. IDH රෝහලේ ඉන්න රෝගීන්ට මේ පැණිය දීලා බලන්න. ආණ්ඩුවවත් ඇමතිවරුවත් ෆේල් වෙලා නැහැ. පැණිය පේල්ද පාස්ද කියලා බලන්න. ඉතින් පැණිය බීලා කොරෝනා හැදිච්ච කෙනෙක් ගාවට යන්න ඕන. කොරෝනා හැදිච්ච කෙනෙක්ව ආශ්‍රය කරලා එතකොට ඔන්න දැනගන්න පුළුවන් ඒ පැණිය පේල්ද පාස්ද කියලා. රෝහිත අබේගුණවත් දැන්නම් පැණිය බිව්වේ නැහැ. මේ අතර කොළොන්නාව ලක්සන්ද සෙවන මහල් නිවාස සංකීර්ණයේ හුදකලා බවින් නිදහස් කරන ලෙස ඉල්ලා එම නිවාසවාසීන් අද උද්ඝෝෂණයක නිරත වුණා. සානමල් එපා. කොරන්ටයින් කට්ටිය ඒගොල්ලොම ලොක්ඩවුන් කරන්න. අපි මුදාරින්න. සත්‍යක්ම දෙලට යන්න කියන්නේ බඩයම රොඩේට යන්න කියන්නේ අපිට කරලා ඉන්නේ. පොලිසිය මැදිහත්ව පිරිස විසිරුවා හැරීමටයි කටයුතු කළේ. දවසේ පුවත කුඩා බිලිඳුන් මුදලට විකිණීමේ චාවාරමක නිරත වූ පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා විසින් මේ වන විට බිලිඳුන් 30 දෙනෙකු පමණ මුදලට විකුණා ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ. ගැබ්ගත් අසරණ කාන්තාවන්ට දරුවන් ලැබෙන තෙක් අවශ්‍ය පහසුකම් සලසමින් රැකබලා ගන්නා බව පවසමින් මෙම පුද්ගලයා පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා විවිධ දැන්වීම් ප්‍රචාරය කර තිබුණා. මේ තමයි ඊයේ අපිට ඉපදුණු චූටි දියණිය. අදම ටිකට් කපලා යාගේ පේනවා නේද ලස්සන. පොලිසියට ලැබුණු පැමිණිලි මත මේ මාස 12 වනදා එම ගැබිනි කාන්තාවන් නවාතැන්ගෙන සිටි මොරටුව ප්‍රදේශයේ ස්ථානයක් පොලිසිය විසින් වටලනු ලැබුවා. එහෙත් මෙම ස්ථානයේ පවත්වාගෙන ගිය ප්‍රධාන පුද්ගලයා හිදී අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නැහැ. මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ව අදාළ ස්ථානයට පැමිණි කාන්තාවක් ජංගම දුරකථනය මගින් රූගත කළේ මෙලෙසින්. මීඩියා ගන්න. කවුද දෙන්නේ? මීඩියා ඔෆ් කරගන්න. කලන්නත් ගන්න. ඕ නෝ හියුමන් රයිට්ස් එක. ඔයාලා යන්න. ඔයන්න. පාරේ ඉන්නේ. දින ගණනාවක් පොලිසිය මගහරිමින් සිටි 47 හැවිරිදි ඔහු ඊයේ මාතලේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙවැනි ආකාරයට දැන්වීමක් යොදලා විවිධ හේතුන් මත ගැබිනියන් බවට පත්වෙච්ච කාන්තාවන් ගෙන්වගෙන මොහු යම්කිසි ආකාරයක ව්‍යාපාරයක නිරත වුණා. කල්දෙමුල්ල ප්‍රදේශයේ CP ද සිල්වා මාවතේ සහ දහම් මාවතේ මොරටුව ප්‍රදේශයේ ස්ථාන දෙකක් මේ ආකාරයට පවත්වාගෙන ගොස් තිබුණා. තරා ගිවිසුමකට ඇතුළත් කරලා ගැබිනි මව්වරුන් එම දරුවන් මේ තැනැත්තා විසින් ලබාගෙන යම් මුදලකට විකිණීමේ ජාවාරමක් තමයි සිදු කරමින් තිබුණේ. සම්බන්ධ වෙච්ච ගැබිනි මව්වරුන් 12ක් සොයා ගැනීමට හැකියාව ලැබුණා. එයින් 5 දෙනෙක්ගේ දරුවන් ඒ වන විටත් ලබා දීලා තිබුණා තුන්වන පාර්ශවයක් වෙත මුදල් මත. ඒ පුද්ගලයා ඊයේ රාත්‍රී මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. මේ පුද්ගලයා අද දින මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඉපදුණු විගස මෙවැනි දරුවන් 30 දෙනෙක් මේ ආකාරයට මුදල් මත තෙවන පාර්ශවයන් වෙත විකුණා ඇති බවට තමයි තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. යහපාලන රජයේ සමයේ දේශපාලන වශයෙන් පරිගැනීම් චේතනාවෙන් ව්‍යාජ ලිපිගොනු සකසා සිරගත කළ සියලු දෙනාට සාධාරණයේ ඉටුවිය යුතු බව පූජ්‍ය පක්ෂය සහ දේශපාලඥයන් අවධාරණය කරනවා. මේ ඔවුන් පළ කළ අදහස්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයා බොරු සාක්ෂි ගොතලා නිරපරාධයේ මිනිස්සු සිරගත කිරීම කටයුතු කරා සේම ඊට ආධාර අනුබල දෙමින් ඒවා මෙහෙව්වේ රනිල් වික්‍රමසිංහගේ උමනාවට රංජන් රාමනායක. ඒ විතරක් නෙමෙයි ඒකට තවත් පැත්තකින් රුකුලක් ලබා දුන්නා නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්. මේ රටේ නීතිය අවභාවිතා කරපු උදවියට දඬුවම් දීලා ඒ නීතිය අවභාවිතයෙන් රට මුදවා ගැනීම සඳහා තමයි ගෝඨාභය
රාජපක්ෂ ජනාධිපතිතුමාට 69 ලක්ෂයක ජනවරමක් මේ රටේ මිනිස්සු ලබා දුන්නේ. නිසා ජනාධිපතිතුමාගේ දැඩි අවධානය මේ සඳහා යොමු වේවි කියලා අපි විශ්වාස කරන බලාපොරොත්තු වෙනවා. මේ රජයේ පැමිණි විගසම අප ලිඛිතව දැනුම් දීලා තියෙනවා. නීතිපතිත් පොලිස්පතිත් අදාළ වගකීම් එකතු වෙලා මේ අධිකරණ ශේෂ්ත්‍රය අපිරිසුදු කරමින් රංජන් රාමනායක ශානිස් අබේසේකර සිදු කරන ලද කුමන්ත්‍රණකාරී නාටකය තුළින් අගතියටපත් පිරිස්වලට සාධාරණ ඉෂ්ට කරන්න කියලා. නමුත් එය අද වෙනකන් ඉෂ්ට වෙලා නැහැ. ශානි අබේසේකර සහ නිශාන්තද සොයිසා කන්දප්පා කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් විමර්ශනය කරපු නඩුගොනු පැමිණිලිගොනු පිළිබඳව නැවත විමර්ශනයක් කළ යුතුයි කියන එක සෑහෙන කාලයක් ඉඳන් බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා. අගතියටපත් වෙච්ච පිරිස එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. දේශපාලනිකමය වශයෙන් දඩයම් වලට ලක් වෙච්ච පිරිස් ආදී විදිහට බොහෝ දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගතව වගේම අච්චු වෙච්ච නඩු තීන්දුව එක ඉන්නවා. නිවැරදිකරුවෝ වැරදිකරුවෝ බවට පත් කරලා බන්ධනාගාරගත කරලා ඉන්නවා නම් වැරදිකරුවෝ නිවැරදිකරුවෝ බවට පත් කරලා ගෙදර යවලා තියෙනවා නම් ඒ පිළිබඳ වහාම පරීක්ෂා කළ යුතුයි. මේ ආණ්ඩුවටත් කියන්න කැමතියි ශානි අබේසේකරව තවත් දුරටත් හුරතල් කරන එක නතර කළා. ඔහුට විරුද්ධව ගොඩනැගිලා තියෙන හඳුනාගත්ත දැනට හඳුනාගෙන ඇති නඩු නිමිති හැකියක්මනින් අධිකරණයේ හමුවට පමුණුවන්න. දුමින්ද සිල්වා මහත්මයාගේ නඩුව සම්බන්ධවත් කිසිදු සාධාරණයක් මේ වෙද්දි සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ ආණ්ඩුවට කියන්න කැමතියි ශානි අබේසේකරව හුරතල් කරන ගමන් ඔහු විසින් අපරාධකාරයන් බවට හංවඩ ගැසූ ඔහු විසින් අපරාධකාරයන්ගේ ගොඩට යොමු කළ ඔහු විසින් මේ රටේ මරණ දඩුවම නියම කරපු පුද්ගලයන් සම්බන්ධව මේ කාරණාව කිහිප විටකදීම අපි අවධාරණය කරලා කියලා තියෙනවා. නමුත් පාලකයන් නෑසූ කන්න තමයි ඉන්නේ. දේශපාලනික වශයෙන් අධිකරණයට අතපෝල අධිකරණයට බලපෑම් කරපු ආණ්ඩුවක් තිබුණා නම් යහපාලන ආණ්ඩුව. ගන්න දුමින්ද සිල්වා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීතුමා. එතුමාගේ මේ නඩුව අධිකරණයේ තියෙන කාලවකවානුව තුල හඬපට රංජන් රාමනායක හිටපු ඇමතිවරයා සානි අබේසේකර රාජ් පොලිසිය අධ්‍යක්ෂකවරයා සමග අපි අහගෙන හිටිය එක හඬපටයක ඔහු කියනවා මගේ බලාපොරොත්තුවත් දුමින්ද හිරේ යවන එක. හිරුනිකාගේ බලාපොරොත්තුවත් දුමින්ද හිරේ යවන එක. හිරුනිකාගේ අම්මගේ බලාපොරොත්තුවත් දුමින්ද හිරේ යවන එක. ඔබතුමාගේ බලාපොරොත්තුවත් දුමින්ද හිරේ යවන එක. දෙවි හාමුදුරනේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. අපි පැහැදිලිව කියනවා යම් කෙනෙක් දේශපාලන බලපෑම් මත හිරගත වෙලා තියෙනවා නම් ඔහුට සාධාරණයක් ඉටු විය යුතුයි. පැවති මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට රජය තීරණය කරනු ලැබුවේ සාධාරණ හේතු සාධක මත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළා. කෙසේ වෙතත් පුරවැසි සංවිධාන එකමුතුව මෙම තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කළා. කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබෙනවා මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීම සඳහා. මහජන උපයෝගිතා කොමිසම කියන්නේ මේ රටේ විදුලි පාරිභෝගිකයන්ගේ දුක කියන්න තිබුණු ස්ථානයක්. මේ රටේ විදුලි මාෆියාවට තිත තියන්න කටයුතු කළ ආයතනයක්. අපි හෙලි කරනවා ඉදිරියේදීම මේ මාෆියාව පිටිපස්සේ ඉන්නේ කවුද? ප්‍රබලම දේශපාලකයෙක්ගේ ලේකම්වරයෙක්ගේ මල්ලි කෙනෙක්ගේ නමට ඇමරිකානු සමාගම විසින් ඉදිරි කරනවා වන බලාගාරයේ ලංකාවේ ඒජන්තයා විදිහට පත් කරන්න මොවුන් කටයුතු කරනවා. ඒ සමාගමට අනවශ්‍ය අනුබද්ධය මහජන උපයෝගිතා කොමිසමෙන් ලබා දෙන්නේ නැහැ කියන හිතන සැකයට තමයි මහජන උපයෝගිතා කොමිසම ඉවත් කරන්නේ. පරණ විවේචනයට ලක්වෙච්ච චෝදනාවට ලක්වෙච්ච චීන සමාගමටම 4 වෙනි නෝරච්චෝලේ විදුලි ව්‍යාපෘතිය අදාළ ටෙන්ඩර් එක කිසිදු ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරන්නේ නැතුව ලබා දෙන්න තීරණය කරද්දී මහජන උපයෝගිතා කොමිසම සභාව මේ ප්‍රශ්න කරලා මේක නවත්තනවා. පහුගිය අවුරුද්දේ හදිස්සි විදුලි ලැබී ගැනීම ගණනාවක් මහජන උපයෝගිතා කොමිසම සභාව විසින් නවත්තනවා. විදුලි වල මණ්ඩලයේ මේ කරගෙන යන දැවැන්ත දූෂණය වංචාව නවත්තපු හින්දා තමයි මේ ස්වාධීන ආයතනය ඉස්සරහදයක් වෙලා තියෙන්නේ. අපි වගකීමෙන් කියනවා මේ ක්‍රියාවලියට ඉඩ දෙන්න බෑ. මේ අසාධාරණ විදුලි ගිවිසුම් දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය. ඒ විතරක් නෙමේ ඩීසල් මාෆියාවට ලංකාවේ මුළු විදුලි බලයම පාවා දෙන්න මේ හදන්නේ. රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා හැටියට ඉන්නකොට 2019 වසර විශාල නියගයක් ඇති වෙනවාය කියලා උපකල්පනය කරමින් ඔහු යෝජනා කරා වාජ් දෙකක් කරහා විදුලිය මිලදී ගන්න. මහජන උපයෝගිතා කොමිසම එම මිලදී ගැනීම අත්හිටුවා. එදා මහජන උපයෝගිතා කොමිසම අත්හිටුවේ නැත්නම් අදත් කොළඹ වරායෙත් ගාලු වරායෙත් මේ මෙගාවොට් 200ක බලාගාර ස්ථාපිත කරලා තිබෙනවා. ජනතාවට අසීමිත ලෙස බර පැටවෙන. දැන් ආණ්ඩු කරන්න ඕන මොකක්ද හරිනම්? මහජන උපයෝගිතා කොමිසෙන් දැන් නිර්දේශන සැලකිල්ලක් කරන්න. හැබැයි මේ ආණ්ඩු කරමින් තිබෙන්නේ මොකද්ද? මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්න. අවුරුද්දක් අපි බලාගෙන සිටියා. ඒ අවුරුද්ද තුල අපට ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තිබ්බා. විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලයේ සංවර්ධන සම්බන්ධව අපට සාධාරණ
සැකයක්වත් මතුවලා තිබෙනවා. යම් යම් අවස්ථාවලදී යම් යම් කණ්ඩායම් හිතාමතාම සෞභාග්‍ය ඉදිරි දැක්ම කටයුතු අදාළ කිරීමට කටයුතු කරනවාද. ඒ නිසා අපිට තීන්දුව ගන්න සිද්ධ වෙලා තියෙනවා. නියත වශයෙන් මේ තීන්දුව අරගත්තේ යම් හේතු පාදකත් එක්ක. ඒ නිසා නීත්‍යානුකූලව එය ඉවත් කරමින් ඒ හා සමාන්තරව ඇමතවරක් පත් කිරීමක් තාමත්ම මෑතකදී මම හිතනවා මේ සමගම යෝජනා වෙලා තිබෙනවා. එංගලන්තයේ දකුණු දිග ප්‍රදේශයෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ හඳුනාගත් COVID-19 වෛරසයේ නව ප්‍රභේදය නම් කර ඇත්තේ VUI 2020-12 ලෙසයි. එම වෛරසය උතුරු අයර්ලන්තය හැර බ්‍රිතාන්‍යයේ සෙසු සියලු ප්‍රදේශවලට මේ වන විට ව්‍යාප්ත වී තිබෙනවා. ඊට අමතරව ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ඉතාලිය ඇතුළු රටවල් රැසකටද එම වෛරස් ප්‍රභේදය මේ වන විට ව්‍යාප්ත වී අවසන්. මෙම නව ප්‍රභේදයේ ස්වභාවය සහ පැතිරීම කෙබඳුදැයි අප විමසා බැලුවා. කලින් තිබිච්ච වෛරස් ප්‍රභේදවලට වඩා ජානමය වෙනස්කම් ගොඩක් තියෙනවා කියලා ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා. ඒ හින්දා දැනට තියෙන වෛරස් එකකට වඩා ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිරීගෙන යාමේ හැකියාවක් තියෙනවා තමයි ඒගොල්ලන්ගේ දැන් තියෙන දත් වලින් තේරෙන්නේ. PCR එකක් කරන්නේ අපි ඒ වෛරසයේ ජානමය රටාවට ගැලපෙන විදියට. ඒතකොට සමහරලාට ජානමය රටාවල වල වෙනසක් වුණොත් එහෙම ඒ සමහර PCR වලට අහු වෙන්නේ නැතිව වෙන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් PCR ජාන දෙකක් බලනවා. ඉතින් මේකෙන් එහෙම PCR වලට බලන ජානෙන් එකක් ඩිටෙක්ට් වෙන්නේ නැතුව යන්න පුළුවන් කියලා පෙන්වුම් කරලා තියෙනවා. දකුණු අප්‍රිකාවෙත් එහෙම ප්‍රශ්නයක් තියෙන වෛරස් ප්‍රභේදයක් මතුවලා තමයි තියෙන්නේ. ඉතාලිය, ප්‍රංශය, බෙල්ජියම, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් මෙන්ම මැද පෙරදිග සහ ආසියානු ඇතුළු රටවල් 40ක් පමණ මෙවන විටත් බ්‍රිතාන්‍යයට සංචාරක තහනම් පනවා ඇත්තේ නව වෛරස් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්. අසල්වැසි ඉන්දියාව මෙන්ම පාකිස්තානයේද බ්‍රිතාන්‍යයට ගුවන් ගමන් අත්හිටුවීමට පියවරගෙන තිබෙනවා. මේ වන විට බ්‍රිතාන්‍යයේ නගර අතර සංචරණ සීමා පනවා අසල්වැසි රටවල දේශ සීමා දොරටුද වසා දමා ඇති බැවින් උත්සව සමයේ භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන ලොරි රථ මාර්ගවල සිර වී තිබුණේ මෙලෙසයි. මේ බ්‍රිතාන්‍ය තුළ සංචරණ සීමා පැනවීමත් සමග එරට සුපිරි වෙළඳසැල් ආශ්‍රිතව දක්නට ලැබුණු තත්ත්වයයි. මෙම COVID-19 වෛරසයේ නව ප්‍රභේදය පාලනය කර නොහැකි තත්ත්වයක් බවට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි තත්ත්ව වැඩසටහන් ප්‍රධානී වෛද්‍ය මයික් රයන් පවසන්නේ එය වෛරස් පරිණාමයේ සාමාන්‍ය තත්ත්වයක් බවයි. එය පැතිරීම අතින් ප්‍රබලත්වයක් පෙන්눔 කරන නමුත් රෝග තත්ත්වය හෝ මරණීය අවධානම අනුව බරපතල මට්ටමක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. There is no evidence so far that it's more likely to cause severe disease or mortality. මෙම නව වෛරස් ප්‍රභේදය ආසාදිතයන් ස්වීඩනයෙන්ද වාර්තා වීමත් සමග ඩෙන්මාර්කය ස්වීඩනයටද සංචාරක තහනමක් පනවා තිබෙනවා. කෙසේ වෙතත් වෛරසයේ වැඩිම බලපෑමක් එල්ලව ඇති ඇමරිකාව මේ වන විටත් බ්‍රිතාන්‍යයට සංචාරක සීමා පැනවීමට පියවරගෙන නැහැ. මෙම නව වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවටත් පැමිණීමේ අවධානමක් තිබෙනවාද? අපි ගත්තොත් උදාහරණ ඕස්ට්‍රේලියා වික්ටෝරියා ප්‍රාන්තයේ පවා පැතිරේ ගියත් මෙවැනි සංචාරක ආගමනයක් නිසා පැමිණි වෛරස් ප්‍රභේදයක්. අපේ රටට ඉතා හොඳ නිරෝධායන සැලැස්මක් තියෙනවා. නමුත් ඒ නිරෝධායන සැලැස්ම තුලදී පවා හෝටලයක් තුලදී හෝ වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයක් තුලදී එවැනි තැන්වලට සැපයුම් අංශවලදී හෝ සුළු අත්තරක් දක්වීම මත යම්කිසි විදියකට අපිට පළ විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ලංකාවටත් මහා බ්‍රිතාන්‍යයේ සිට සංචාරකයන් පැමිණෙනවා. ඒ වගේම යුරෝපයේ සිට පැමිණෙනවා. යම්කිසි විදියකින් මේ වෛරසය අපේ රටට ඇතුළු වුණොත් විශාල රෝගීන් ප්‍රමාණයක් අපේ රට තුලත් වාර්තා වෙන්න පුළුවන්. ඒ වගේම අපිට රෝගීන් සඳහා ඇඳන් සෙවීම, ඒ වගේම දැඩි සත්කාර ඒකක සකස් කිරීම දුෂ්කර වෙන්න පුළුවන්. ඒ නිසා ඒ රෝගය නැත්නම් ඒ වෛරසයේ අලුත් ප්‍රභේදය අපේ රට තුලට ඇතුල් වීමට තියෙන සියලුම ඉඩකඩ ඇහිරීම මේ අවස්ථාවේදී සිදු කරන්න ඕන. මේ අතර මෙරට ගුවන් මෙහෙයුම් දිරිගැන්වීම සඳහා ලබන 26 වෙනිදා සිට ලබන ජනවාරි 19 වෙනිදා දක්වා කාල සීමාව තුළ මෙරටට පැමිණෙන ගුවන් යානාවලින් ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තු අය නොකිරීමට ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා. යටතේදී කටුනායක සහ මත්තල ගුවන් තොටුපළත් රත්නාන ගුවන් තොටුපළ ඇතුළේ ගුවන් තොටුපළවලට විදේශ ගුවන් සේවා විසින් පැමිණෙන ගුවන් යානා සඳහා සේවා සඳහා ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තුව අය කිරීමකින් තොරව එම කටයුතු සිදු කරන්නට අවශ්‍ය කැබිනට් අනුමැතිය ඊයේ ලබා දීලා තිබෙනවා. ඊයේත් බ්‍රිතාන්‍යයේ ඉඳලා 26 දෙනෙක් ලංකාවට ඇවිල්ලා තියෙනවා ලාංකිකයන්. 26 වෙනිදා ගුවන් තොටුපළ විවෘත කිරීමත් එක්ක ඒ සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා. රටට ඇතුල් වෙන්න පෙර PCR පරීක්ෂණයක් සහ රට ඇතුල් වීමෙන් පසුව PCR පරීක්ෂණයක් කියන කාරණා දෙක ඉතාම අත්‍යවශ්‍ය කරුණු හැටියට හඳුනාගෙන තිබෙනවා. ඒත් එක්කම කණ්ඩායමක් හැටියට සංචාරණය කිරීම සඳහා විතරයි අවසර ලබා දෙන්නේ. එක සිදුවන්නේ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල මතයි. මම 26 වෙනිදා සිට කොපමණ සංචාරක පිරිසක් බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම රුසියාවෙන් වගේ ඒ වගේම මොන මොන ප්‍රදේශවල හෝටල්ද මේ සඳහා වෙන් කරලා තියෙන්නේ. මූලික අවස්ථාවේදී මේ මාසයක පමණ කාලයක් තුල ප්‍රථම වතාවට තෝරාගත් ව්‍යාපෘතියක් හැටියට තමයි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන සංචාරක ව්‍යාපාරයට යම්කිසි ජීවයක් ලබා දෙන්න.
එන්නට. ඒ නිසා දැනටමත් ප්‍රධාන ගුවන් සේවා කිහිපයක් කැමැත්ත පළ කරලා තිබෙනවා. නමුත් රටට පැමිණීමට යෝජිත සහ අපිට දරාගත හැකි සංචාරකයන් පිළිබඳව අපි තීන්දුව කරන ඉදිරි සති දෙකක කාලය ඇතුළත මේ අතර පසුගිය දින 14ක කාලය තුළ එංගලන්තයේ සංචාරය කර ඇති මගීන්ට වහම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළා. කෙසේ වෙතත් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණීම ආරම්භ කර ඇති මගීන් සඳහා පමණක් එය වළංගු නොවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර මහා බ්‍රිතාන්‍යය සහ දකුණු අප්‍රිකාවේ පැතිර යන නව COVID-19 වෛරස් ප්‍රභේද සමගින් මේ දිනවලදී දකුණු අප්‍රිකාවේ තරඟ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉහළ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් යොදා ඇති බව ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පවසනවා. The bubble here is very good. Myself and the doctor came early to make sure all the arrangements were in place. Security around us is particularly tight. We get tested every third day. We're very comfortable and very happy with the arrangements that Cricket South Africa have put in place at the moment. එංගලන්තයේ සිට මෙරටට පැමිණෙන ගුවන් ගමන් සඳහා තහනමක් පැනවුවත් ලබන මාසයේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරඟ සංචාරය සැලසුම් කර ඇති පරිදි පැවැත්වීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හිරු ප්‍රවෘත්ති වෙත පවසා සිටියා. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මාස 2 වෙනිදා ඔවුන්ටම වෙන් වූ ගුවන් යානයකින් දිවයිනට පැමිණීමට නියමිතයි. අද සිට බලපැවැත්වෙන පරිදි බ්‍රිතාන්‍යයේ සිට කිසිදු ගුවන් යානයකට හෝ මගියෙකුට මෙරටට ඇතුළු වීමට ඉඩ ලබා නොදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය තුළ පවතින COVID-19 වෛරසයේ නව ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේදී කොවිඩ් කමිටුව රැස් වූ අතර එහිදී බ්‍රිතාන්‍යයෙන් හමු වූ නව වෛරස් ප්‍රභේදය සහ එහි ව්‍යාප්තිය සමාලෝචනය කර තිබෙනවා. එංගලන්තයේ සිට මෙරටට මගින් ගෙන්වීම తాවකාලිකව නතර කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ ඒ අනුවයි. එංගලන්තයේ සිට අද දිනය තුළ දිවයිනට ළඟාවීමට නියමිත මගින් PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසු හෝටල් තුළ නතර කොට දින 14ක කාලයක් නිරෝධායනය වීමෙන් අනතුරුව නිවෙස් තුළද තවත් දින 14ක කාලයක් නිරෝධායනය කිරීමටද තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ ලන්ඩනයේ සිට එන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවල කාර්ය මණ්ඩලයද මෙම නිරෝධායන ක්‍රියාවලියට යටත් බවයි. කොවිඩ් එන්නත කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා කොවිඩ් කමිටුවේ අවධානයට යොමු කර තිබෙනවා. ඇමරිකාව, එංගලන්තය, චීනය ප්‍රමුඛ රටවල් කිහිපයක් කොවිඩ් එන්නත් නිපදවා ඇති බැවින් ඒ පිළිබඳ සවිස්තර අධ්‍යයනයකින් පසු ඒවා ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සංවර්ධනය සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා වෙත ජනාධිපතිවරයා විසින් බලය පවරා තිබෙනවා. අදාළ එන්නත් ලබා දිය යුතු කණ්ඩායම් අවශ්‍යතාව සහ ප්‍රමුඛතාව අනුව තීරණය කෙරෙන අතර ඒ සම්බන්ධ දත්ත රැස් කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය වූ බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළා. මේ අතර කොවිඩ් එන්නත මෙරටට ලබා ගැනීමට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිත හැනා සිංහ මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඇය අද දහවල් අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී අදාළ සාකච්ඡාව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට සම්බන්ධීකාරක රාසියා ෆෙන්ට් සහ යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ටිම් සටන්ද එක්ව සිටියා. නව කොවිඩ් ආසාදිතයන් 427 දෙනෙකු අද දිනේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 38058ක් දක්වා ඉහළ ගියා. තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 181ක් ලෙසයි. අද වාර්තා වූ කොවිඩ් මරණ අතර 68 හැවිරිදි වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක පුද්ගලයෙක් සහ 77 හැවිරිදි දර්ගා නගරයේ පදිංචි පුද්ගලයෙක් වෙනවා. ඊට අමතරව මග්ගුණ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක් මෙන්ම කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද කොවිඩ් ආසාදිතව මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බේරුවල ප්‍රාදේශීය සභාවේ අද පැවති රැස්වීමේදී කොවිඩ් ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු බොහොම දානය කිරීමට ඉඩ ලබා දෙන ලෙසට මුස්ලිම් මන්ත්‍රීවරුන් ඉල්ලා සිටීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මෙතර උතුරු ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් පිරිසක් මිලානෝහි පිහිටි ශ්‍රී ලංකා කොන්සිලුව කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. ඒ කොවිඩ් ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු බොහොම දානයට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින්
ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ සේවයේ නියුතු 47 දෙනෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම ආයතනයේ සේවකයන් 865 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කර ඇති අතර තහවුරු වී ඇති ආසාදිතයන්ගේ පළමු සහ දෙවන ආශ්‍රිතයින් පිළිබඳ නිවැරදි තොරතුරු මේ වන විට ආයතනයෙන් Taman වෙත ලැබී නොමැති වීම හේතුවෙන් ඉදිරි පරීක්ෂණවලට බාධා එල්ල වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඇප මහතා සඳහන් කළා. මේ අතර තලවාකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ලේකම්වරයා සහ සේවකින් 10 දෙනෙකු මෙන්ම මාධ්‍යවේදීන් 2 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඔවුන් මෙලෙස නිරෝධායනයට යොමු කර ඇත්තේ කොවිඩ් ආසාදිත වූ ආග්‍රපතන් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ආශ්‍රිතයින් වීම හේතුවෙන්. එම ආසාදිත සභාපතිවරයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කෙරුණා. මෙතර ස්වයං නිරෝධායනය සඳහා යොමු වන ලෙස දැනුම් දී සිටි වෛද්‍යවරයෙකු සෞඛ්‍ය උපදෙස් නොතකා නාවලපිටිය උලපනේ ප්‍රදේශයේ විවෘත කර තිබූ වෛද්‍ය මධ්‍යස්ථානයක් වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. අදාළ වෛද්‍යවරයා යලි ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ඔහු රෝගීන් බොහෝ පිරිසකට ඖෂධ නිකුත් කර ඇති බවත් වාර්තා වනවා. එමෙන්ම උත්සව සමය වෙනුවෙන් බස්නාහිර පළාතෙන් පිටව යන ජනතාව සඳහා ඇන්ටිජන් පරීක්ෂණ හෙට සිට පුළුල් කෙරෙනවා. හෙට දිනේ ඉඳලා බස්නාහිර පළාතෙන් පිටවන අතුරු මාර්ගද ඇතුළු සියලුම ස්ථාන 11ක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කරනවා. ඒ වගේම අධිවේගී මාර්ගයේ පිටවන ස්ථානවල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් මේ පරීක්ෂාව ආරම්භ කළපු දිනේ ඉඳලා අද දක්වා කාලය තුල පුද්ගලයන් 17 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මේ හුදෙකලා කර තිබෙන ප්‍රදේශයක සිට හෝ නිරෝධායනයට ලක් කර ඇති නිවසක ගොඩනැගිල්ලක සිට යම්කිසි කෙනෙක් පිටතට පැමිණෙනවා නම් එය සම්පූර්ණයෙන්ම නිරෝධායන රීතීන් වලට පටහැනි ක්‍රියාවක්. එවැනි අය සම්බන්ධයෙන් අපි හෙට දිනේ සිට එයාට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. පළාත් අතර සංචාරණ සීමා කරන්න අපිට සිද්ධ වෙයි. එහෙම නැති වුණොත් ඒකේ ප්‍රතිඵල එන්නේ අනිවාර්යෙන් ජනවාරි මැද. ඉස්කෝලේ ආරම්භ කිරීමට නියමිතයි ජනවාරි 11 වෙනිදා ඒක කරගන්න බැරි වෙනවා. ගුවන්තොටුපළ විවෘත කරලා සංචාරක කර්මාන්තයේ දියුණු කරන්න නියමිතයි ජනවාරි මාසේ ඒව කරන්න බැරි වෙනවා. විශේෂයෙන් ජනතාවට කියන්නේ අපිට මේ මොහොතේදී රජයට බලධාරීන්ට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්න. එහෙම නැති වුණොත් අවසානයේදී බලධාරීන්ට සිද්ධ වෙයි ලොක්ඩවුන් වෙන තැනට ගමන් කරන්න ඔබගේ සහයෝගය හරියට ලැබුණ නැත්නම්. අපි මේ අවස්ථාවේදී කිසිදු බලාපොරොත්තුවක් නැහැ රටේ නිරෝධායන ඇදිරි නීතියක් පනවන්නවත් උදකලා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඕනම අවස්ථාවක එසේ පැනවීමට අවශ්‍යතාවයක් වුවහොත් පැනවීමට කටයුතු කරනු ලබනවා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් කඩාකප්පල් වී ඇති පාසල් අධ්‍යාපන කටයුතු යලි දිරිමත් කිරීමේ අරමුණින් මධ්‍යම පළාතේ නියම ව්‍යාපෘතියක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා. මුළු ලංකාවට මේ ක්‍රමවේදය අනුගමනය කරනවා නම් දරුවන් කිසියම් අවධානමක් ලබා නොගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාමත් සාර්ථකව කරගන්න පුළුවන්. ගස් උඩ නගින්න ඕන, ටැංකි උඩ නගින්න ඕන, කඳු නගින්න ඕන. තමන්ගේ ගෙදර ළඟ තියෙන පහසු පාසලට ඇවිල්ලා අධ්‍යාපනය ලබන්න පුළුවන්. අද බලන්න මේ පාසලේ දරුවෝ රාශියක් වෙනත් පාසල් වලින් ඇවිල්ලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඉගෙන ගන්න. මේ අතර කෑගල්ලේ ධම්මික වෙද මහතා විසින් නිෂ්පාදිත කොවිඩ් පැනිය සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ධනපාන බාසුන්නගේ ධම්මික පැනිය සඳහා අනුග්‍රහයක් ලබා දීලා තියෙනවද? බටහිර වෛද්‍ය විද්‍යාව සඳහා මේක භාවිතා කරනවා නම් රෝගය නිශ්චිතව සුවවන බවට අවශ්‍ය පරීක්ෂණයක් සිදු කරන්න අවශ්‍යයි. පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව අපට නිශ්චිතව ප්‍රකාශ කරන්න පුළුවන්. එය බටහිර වෛද්‍ය විද්‍යානුකූලව රෝගය නිශ්චිතව සුව කරන්න සමත් ඖෂධයක්ද කියන කාරණය. දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ඒක ආහාර සංඝටකයක් හැටියට හඳුනගෙන ඒක අනුමැතිය ලබා දීලා තුන. ඒ නිසා ඒකට අපිට විරුද්ධ වෙන්න හැකියාවක් නැහැ. දැනට රාජ්‍ය අනුග්‍රහය ලබා දීලා තියෙන්නේ නැමෙතුම? වෙනි රාජ්‍ය අනුග්‍රහයක් දැනට ලබා දීලා නැහැ. කෙසේ වෙතත් දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරී වීරසේකර මහත්මිය පැවසුවේ අදාළ ඖෂධය කොවිඩ් රෝගය සම්බන්ධයෙන් සුදුසුද යන්න සායනික පරීක්ෂණ වලින් අනතුරුව නිගමනය කරන බවයි. මෙය කොවිඩ් රෝගය සඳහා සුදුසු ඖෂධයක්ද යන්න තීරණය කරනු ලබන්නේ සායනික පරීක්ෂණ වලින් අනතුරුවයි. ඒ සඳහා පත් කරන ලද විත්කත් කමිටුව විසින් එම සායනික පරීක්ෂණ කටයුතු ඉදිරියේදී පවත්වාවි. ඉන් අනතුරුව තමයි අපි මෙම ඖෂධය කොවිඩ් රෝගය සඳහා සුදුසු ඖෂධයක් ලෙස යන්න නිගමනය කරනු ලබන්නේ. මේ අතර අදාළ කොවිඩ් පැනිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා. බුද්ධ මේ රටට එන්න කලින් මේ රටේ ලෙඩ්ඩු හිටියා නම් ලෙඩ්ඩුන්ට බෙහෙත් කළේ දේශීය වේදකමේ, හෙළ වේදකමේ. දැන් ඔව් අනුරාධපුරයට ගිහිල්ලා අපි කිව්වා මේක කාලී අම්මා දුනු වරමක් කරන හදි බෙහෙතක් කියලා. මේක ආයුර්වේද බෙහෙතක් කියන්නේ කොහොමද? අද ඉන්නවා ලෝකයේ යම් අධ්‍යාත්මික ශක්තියින් වර්ධනය කරගෙන සාමාන්‍ය මිනිසුන්ට කරන්න බැරි දේවල් කරන්න පුළුවන් මිනිස්සු. බටහිර දැනුම තමයි ලෝකේ තියෙන පරම දැනුම කියලා ඔළුව කුරුවල් කරගත්තු අයට මේවා කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ලෝකයේ වෛරස්
දිවසය මැඩ පැවැත්වීම සඳහා එන්නතත් හොයාගන්නකොට ඒ එන්නත අපිට ගෙනෙන්න පුළුවන් ද බැරිද කියලා ප්‍රශ්නේ සාකච්ඡා කරනවා වෙනුවට අපි ලෝකෙටම පැණියක් හොයාගත්ත කියලා ප්‍රවෘත්තියක් හදනවා. සෞඛ්‍ය අමාත්‍යතුමිය මේ පැණිය බොනවා. සෞඛ්‍ය අමාත්‍යතුමියට පුළුවනි හොද්දක ලුණු අඩුද වැඩිද කියලා තීරණය කරන්න. හැබැයි මේ පැණියක් බීලා හොඳ නරකද කියලා තීරණය කරන්න පුළුවන්ද? මම දැක්ක සෞඛ්‍ය අමාත්‍යතුමිය පැණිය බීලා S2කින් টොප් කියනවා. මේ මොකද්ද මේ විකාරය? ඒ සාකච්ඡාව පටන් ගන්න මාධ්‍ය නාලිකාවෙන්ම තේරුම් ගන්න පුළුවන්. මේ පැණි මහත්තයා එලිබහින වේදිකාවෙන්ම අපිට කියන්න පුළුවන්. තිරේ පිටුපස්සේ ඉන්නේ පැණි මහත්තයාගේ අයිතිකරුවන් කවුද කියලා. මොනවද ආණ්ඩුව කරන්නේ? දැන් නිකායක් හදනවා. මොන නිකායද? කාලියම්ම නිකායක් හදනවා. අනේ කරුණාකර කියන ආණ්ඩුවට කාලියම්ම කියන්නේ ඔරිජිනල් එකයි. හින්දු අපහාස කරන්න එපා. මේ රටේ ජීවත් වෙන හින්දු ජනතාව මේ ආණ්ඩුවත් එක්ක සතුටෙන් නැහැ. නමුත් ඒ සතුට තියෙන සතුට නැති කරගන්න එපා. මේ පැණිය තත්ත්වය මන් දන්න විදිහට දැනට සාමාන්‍ය හොඳ මට්ටමක් තියෙනවා. විපක්ෂයට අද මාතෘකා නැහැ. මේ විපක්ෂයේ නායකයෝ මේ පැණිය ගැන කතා කරන්නේ ඒගොල්ලෝ වෙන වෙන පැණි රැට ගහලා ඇවිල්ලා. කොවිඩ් රෝගිය සඳහා පැණියක් නිර්මාණය වුණා කියලා පහුගිය දවස්වල කතා වුණා. නොඑක් පැණි නිර්මාණය වෙනවා. සෞඛ්‍ය ඇමතිතුමියත් මේ පැණිය අත්හදා බලන්න පැණිය රහ කරලා බලලා බොහොම රසයි කියලා කිව්වා. අපි කියන්නේ මේක පැණිය රහද? පැණිය හදපු කෙනා කවුද? පැණිය හදන්න උපදෙස් දුන්නේ කාලියම්මද? කාලියම්මගේ වට්ටෝරුවක්ද කියන එක නෙවෙයි. මේ පැණියට ලෙඩ හොඳ වෙනවද නැද්ද? ඒක පරීක්ෂණයකින් ඔප්පු කරන්න පුළුවන් නේ. ඉතාමත්ම ක්ෂණිකව දින 3යි ගත වෙන්නේ. IDH රෝහලේ ඉන්න රෝගීන්ට මේ පැණිය දීලා බලන්න. ආණ්ඩුවවත් ඇමතිවරුවත් ෆේල් වෙලා නැහැ. පැණිය පේල්ද පාස්ද කියලා බලන්න. ඉතින් පැණිය බීලා කොරෝනා හැදිච්ච කෙනෙක් ගාවට යන්න ඕන. කොරෝනා හැදිච්ච කෙනෙක්ව ආශ්‍රය කරලා එතකොට ඔන්න දැනගන්න පුළුවන්ගේ පැණිය පේල්ද පාස්ද කියලා. රෝහිත අබේගුණවත් දන්නම් පැණිය බිව්වේ නැහැ. මේ අතර කොළොන්නාව ලක්සන්ද සෙවන මහල් නිවාස සංකීර්ණයේ හුදකලා බවින් නිදහස් කරන ලෙස ඉල්ලා එම නිවාසවාසීන් අද උද්ඝෝෂණයක නිරත වුණා. සානමල් එපා. කොරන්ටයින් කට්ටිය ඒගොල්ලෝම ලොක්ඩවුන් කරන්න. අපි මුදාරින්න. සත්‍යක්ම දෙලට යන්න කියන්නේ බඩේ අමරට දෙලට යන්න කියන්නේ අපිට කරලා ඉන්නේ. පොලිසිය මැදිහත්ව පිරිස විසිරුවා හැරීමටයි කටයුතු කළේ. දවසේ පුවත කුඩා බිලිඳුන් මුදලට විකිණීමේ චාවාරමක නිරත වූ පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා විසින් මේ වන විට බිලිඳුන් 30 දෙනෙකු පමණ මුදලට විකුණා ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ. ගැබ්ගත් අසරණ කාන්තාවන්ට දරුවන් ලැබෙන තෙක් අවශ්‍ය පහසුකම් සලසමින් රැකබලා ගන්නා බව පවසමින් මෙම පුද්ගලයා පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා විවිධ දැන්වීම් ප්‍රචාරය කර තිබුණා. මේ තමයි ඊයේ අපිට ඉපදුණු චූටි දියණිය. අදම ටිකට් කපලා යාගේ පේනවා නේද ලස්සන. පොලිසියට ලැබුණු පැමිණිලි මත මේ මාස 12 වනදා එම ගැබිනි කාන්තාවන් නවාතැන්ගෙන සිටි මොරටුව ප්‍රදේශයේ ස්ථානයක් පොලිසිය විසින් වටලනු ලැබුවා. එහෙත් මෙම ස්ථානය පවත්වාගෙන ගිය ප්‍රධාන පුද්ගලයා එහිදී අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නැහැ. මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ව අදාළ ස්ථානයට පැමිණි කාන්තාවක් ජංගම දුරකථනය මගින් රූගත කළේ මෙලෙසින්. දින ගණනාවක් පොලිසිය මගහරිමින් සිටි 47 හැවිරිදි ඔහු ඊයේ මාතලේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙවැනි ආකාරයට දැන්වීමක් යොදලා විවිධ හේතුන් මත ගැබිනියන් බවට පත්වෙච්ච කාන්තාවන් ගෙන්වාගෙන මොහු යම්කිසි ආකාරයක ව්‍යාපාරයක නිරත වුණා. කල්දෙමුල්ල ප්‍රදේශයේ සීපීද සිල්වා මාවතේ සහ දහම් මාවතේ මොරටුව ප්‍රදේශයේ ස්ථාන දෙකක් මේ ආකාරයට පවත්වාගෙන ගොස් තිබුණා. තරා ගිවිසුමකට ඇතුළත් කරලා ගැබිනි මව්වරුන් එම දරුවන් මේ තැනැත්තා විසින් ලබාගෙන යම් මුදලකට විකිණීමේ ජාවාරමක් තමයි සිදු කරමින් තිබුණේ. සම්බන්ධ වෙච්ච ගැබිනි මව්වරුන් 12ක් සොයා ගැනීමට හැකියාව ලැබුණා. එයින් 5 දෙනෙක්ගේ දරුවන් ඒ වන විටත් ලබා දීලා තිබුණා තුන්වන පාර්ශවයක් වෙත මුදල් මත. ඒ පුද්ගලයා ඊයේ රාත්‍රී මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. මේ පුද්ගලයා අද දින මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඉපදුණු විගස මෙවැනි දරුවන් 30 දෙනෙක් මේ ආකාරයට මුදල් මත තෙවන පාර්ශවයන් වෙත විකුණා ඇති බවට තමයි තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. යහපාලන රජයේ සමයේ දේශපාලන වශයෙන් පරිගැනීම් චේතනාවෙන් ව්‍යාජ ලිපිගොනු සකසා සිරගත කළ සියලු දෙනාට සාධාරණයේ ඉටු විය යුතු බව පූජ්‍ය පක්ෂය සහ දේශපාලඥයන් අවධාරණය කරනවා. මේ ඔවුන් පළ කළ අදහස්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයා බොරු සාක්ෂි ගොතලා නිරපරාධී මිනිස්සු සිරගත කිරීම කටයුතු කරා සේම ඊට ආධාර අනුබල දෙමින් ඒවා මෙහෙව්වේ රනිල් වික්‍රමසිංහගේ උමනාවට රංජන් රාමනායක. ඒ විතරක් නෙමෙයි ඒකට තවත් පැත්තකින් රුකුලක් ලබා දුන්නා නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්. මේ රටේ නීතිය අවභාවිතා කරපු උදවියට දඬුවම් දීලා ඒ නීතිය අවභාවිතයෙන් රට මුදවා ගැනීම සඳහා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට 69 ලක්ෂයක ජනවරමක් මේ රටේ මිනිස්සු ලබා දුන්නේ. නිසා ජනාධිපතිතුමාගේ දැඩි අවධානය මේ සඳහා යොමු වේවි කියලා අපි විශ්වාස කරන බලාපොරොත්තු වෙනවා. මේ රජයේ පැමිණි විගසම අප ලිඛිතව දැනුම් දීලා තියෙනවා. නීතිපතිත් පොලිස්පතිත් අදාළ වගකීම් එකතු වෙලා මේ අධිකරණ ශේෂ්ත්‍රය අපිරිසුදු කරමින් රංජන් රාමනායක ශානි අබේසේකර සිදු කරන ලද කුමන්ත්‍රණකාරී නාටකය තුළින් අගතියටපත් පිරිස් වලට සාධාරණ ඉෂ්ට කරන්න කියලා. නමුත් එය අද වෙනකන් ඉෂ්ට වෙලා නැහැ. ශානි අබේසේකර සහ නිශාන්තද සොයිසා කන්දප්පා කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් විමර්ශනය කරපු නඩුගොනු පැමිණිලිගොනු පිළිබඳව නැවත විමර්ශනයක් කළ යුතුයි කියන එක සෑහෙන කාලයක් ඉඳන් බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා. අගතියටපත් වෙච්ච පිරිස එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. දේශපාලනිකමය වශයෙන් දඩයම් වලට ලක් වෙච්ච පිරිස් ආදී විදිහට බොහෝ දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගතව වගේම අච්චු වෙච්ච නඩු තීන්දුව එක ඉන්නවා. නිවැරදිකරුවෝ වැරදිකරුවෝ බවට පත් කරලා බන්ධනාගාරගත කරලා ඉන්නවා නම් වැරදිකරුවෝ නිවැරදිකරුවෝ බවට පත් කරලා ගෙදර යවලා තියෙනවා නම් ඒ පිළිබඳ වහාම පරීක්ෂා කළ යුතුයි. මේ ආණ්ඩුවටත් කියන්න කැමතියි ශානි අබේසේකරව තවත් දුරටත් හොරතල් කරන එක නතර කළා. ඔහුට විරුද්ධව ගොඩනැගිලා තියෙන හඳුනාගත්ත දැනට හඳුනාගෙන ඇති නඩු නිමිති හැකියක්මනින් අධිකරණයේ හමුවට පමුණුවන්න. දුමින්ද සිල්වා මහත්මයාගේ නඩුව සම්බන්ධවත් කිසිදු සාධාරණයක් මේ වෙද්දි සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ ආණ්ඩුවට කියන්න කැමතියි ශානි අබේසේකරව හොරතල් කරන ගමන් ඔහු විසින් අපරාධකාරයන් බවට හංවඩ ගැසූ ඔහු විසින් අපරාධකාරයන්ගේ ගොඩට යොමු කළ ඔහු විසින් මේ රටේ මරණ දඩුවම නියම කරපු පුද්ගලයන් සම්බන්ධව මේ කාරණාව කිහිප විටකදීම අපි අවධාරණය කරලා කියලා තියෙනවා. නමුත් පාලකයන් නෑසූ කන්න තමයි ඉන්නේ. දේශපාලනික වශයෙන් අධිකරණයට අතපෝල අධිකරණයට බලපෑම් කරපු ආණ්ඩුවක් තිබුණා නම් යහපාලන ආණ්ඩුව. ගන්න දුමින්ද සිල්වා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීතුමා. එතුමාගේ මේ නඩුව අධිකරණයේ තියෙන කාලවකවානුව තුල හඬපට රංජන් රාමනායක හිටපු ඇමතිවරයා සානි අබේසේකර රාජ් පොලිසිය අධ්‍යක්ෂකවරයා සමග අපි අහගෙන හිටිය එක හඬපටයක ඔහු කියනවා මගේ බලාපොරොත්තුවක් දුමින්ද හිරේ යවන එක. හිරුනිකාගේ බලාපොරොත්තුවක් දුමින්ද හිරේ යවන එක. හිරුනිකාගේ අම්මගේ බලාපොරොත්තුවක් දුමින්ද හිරේ යවන එක. ඔබතුමාගේ බලාපොරොත්තුවක් දුමින්ද හිරේ යවන එක. එවි හාමුදුරනේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. අපි පැහැදිලිව කියනවා යම් කෙනෙක් දේශපාලන බලපෑම් මත හිරගත වෙලා තියෙනවා නම් ඔහුට සාධාරණයක් ඉටු විය යුතුයි. පැවති මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට රජය තීරණය කරනු ලැබුවේ සාධාරණ හේතු සාධක මත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළා. කෙසේ වෙතත් පුරවැසි සංවිධාන එකමුතුව මෙම තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කළා. කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබෙනවා මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම සඳහා. මහජන උපයෝගීතා කොමිසම කියන්නේ මේ රටේ විදුලි පාරිභෝගිකයන්ගේ දුක කියන්න තිබුණු ස්ථානයක්. මේ රටේ විදුලි මාෆියාවට තිත තියන්න කටයුතු කළ ආයතනයක්. අපි හෙලි කරනවා ඉදිරියේදීම මේ මාෆියාව පිටිපස්සේ ඉන්නේ කවුද? ප්‍රබලම දේශපාලකයෙක්ගේ ලේකම්වරයෙක්ගේ මල්ලි කෙනෙක්ගේ නමට ඇමරිකානු සමාගම විසින් ඉදිරි කරනවා වන බලාගාරයේ ලංකාවේ ඒජන්තයා විදිහට පත් කරන්න මොවුන් කටයුතු කරනවා. ඒ සමාගමට අනවශ්‍ය අනුබද්ධය මහජන උපයෝගීතා කොමිසමෙන් ලබා දෙන්නේ නැහැ කියලා හිතන සැකයට තමයි මහජන උපයෝගීතා කොමිසම මේ ඉවත් කරන්නේ. පරණ විවේචනයට ලක්වෙච්ච චෝදනාවට ලක්වෙච්ච චීන සමාගමටම 4 වෙනි නෝරච්චෝලේ විදුලි ව්‍යාපෘතිය අදාළ ටෙන්ඩර් එක කිසිදු ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරන්නේ නැතුව ලබා දෙන්න තීරණය කරද්දී මහජන උපයෝගීතා කොමිසම සභාව මේ ප්‍රශ්න කරලා මේක නවත්තන. පහුගිය අවුරුද්දේ හදිස්සි විදුලි ලෙදී ගැනීම ගණනාවක් මහජන උපයෝගීතා කොමිසම සභාව විසින් නවත්තන. විදුලි වල මණ්ඩලයේ මේ කරගෙන යන දැවැන්ත දූෂණය වංචාව නවත්තපු හින්දා තමයි මේ ස්වාධීන ආයතනය ඉස්සරහට වෙලා තියෙන්නේ. අපි වගකීමෙන් කියනවා මේ ක්‍රියාවලියට ඉඩ දෙන්න බෑ. මේ අසාධාරණ විදුලි ගිවිසුම් දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය. ඒ විතරක් නෙමේ ඩීසල් මාෆියාවට ලංකාවේ මුළු විදුලි බලයම පාවා දෙන්න මේ හදන්නේ. රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා හැටියට ඉන්නකොට 2019 වසර විශාල නියගයක් ඇති වෙනවාය කියලා උපකල්පනය කරමින් ඔහු යෝජනා කරා වාජ් දෙකක් හරහා
විදුලිය මිලදී ගන්න. මහජන උපයෝගිතා කොමිසම එම මිලදී ගැනීමත් හිටෙව්වා. එදා මහජන උපයෝගිතා කොමිසම අත්හිටුවේ නැත්නම් අදත් කොළඹ වරායෙත් ගාලු වරායෙත් මේ මෙගාවොට් 200ක බලාගාර ස්ථාපිත කරලා තිබෙනවා ජනතාවට අසීමිත ලෙස බර පැටවෙන. දැන් ආණ්ඩු කරන්න ඕන මොකක්ද හරිනම් මහජන උපයෝගිතා කොමිසෙන් දැන් නිර්දේශන සැලකිල්ලක් කරන්න. හැබැයි මේ ආණ්ඩු කරමින් තිබෙන්නේ මොකද්ද? මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්න. අවුරුද්දක් අපි බලාගෙන සිටියා. ඒ අවුරුද්ද තුල අපට ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තිබ්බා. විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලයේ සංවර්ධන සම්බන්ධව අපට සාධාරණ සැකයක්වත් මතුවලා තිබෙනවා. යම් යම් අවස්ථාවලදී යම් යම් කණ්ඩායම් හිතාමතාම සෞභාග්‍යයේ ඉදිරි දැක්ම කටයුතු අදාළ කිරීමට කටයුතු කරනවා. ඒ නිසා අපට තීන්දුව ගන්න සිද්ධ වෙලා තියෙනවා. නියත වශයෙන් මේ තීන්දුව අරගත්තේ යම් හේතු පාදකත් එක්ක. ඒ නිසා නීත්‍යානුකූලව එය ඉවත් කරමින් ඒ හා සමාන්තරව ඇමතවරක් පත් කිරීමක් තාමත්ම මෑතකදී මම හිතනවා මේ සමගම යෝජනා වෙලා තිබෙනවා. Signals CIA විශේෂඥ මේ අම්පාර පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට ඇත් බක්මිටියාව තිඹිරිකොල්ල රක්ෂිතයයි. ලාහුගල අඩවි වන නිලධාරී කාර්යාලය මගින් පාලනය වන මෙම රක්ෂිතය තුළ මහා පරිමාණයෙන් පුරාවස්තු විනාශයක් සිදු කරන බව හිරු CIA තොරතුරු අනාවරණය කරගත්තා. ඒ අනුව අදාළ ප්‍රදේශයට ගිය හිරු CIA කණ්ඩායමට දක්නට ලැබුණේ නිදන් සොරුන් විසින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් මෙලෙස විනාශ කර දමා ඇති බවයි. සිදුව ඇති විනාශය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිංහලයේ අපි සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවල චන්ද්‍රරත්න හිමියන් ඇතුළු මහා සංඝරත්නය අදාළ ස්ථානයට වැඩම කළා. මේ තියෙන මෙතන සෙල්ලිපිය බාත්කාබේ රජු. මේ විහාරස්ථානය ප්‍රශාසනය කරා කියලා තමයි මේ සෙල්ලිපිය කියවෙන්නේ. එතන තියෙනවා තවත් සෙල්ලිපියක්. මේකේ කියවෙන්නේ කූටගන්න තිස්ස රජුරු. මේ විහාරස්ථානය ප්‍රශාසනය කරන්න දායක වුණා. ඒ හරහා සංවර්ධනය කරා කියලා. අපි මේ ඉන්නේ චෛත්‍යයක් උඩ. මෙතන අඩි 15ක් විතර යටට හාරලා මේ වගේ තිබුණු නිදන් වස්තු සියලු දේවල් අරගෙන තියෙනවා. නිරීක්ෂණයේදී හෙළිවුණේ මෑත කාලයේ දිගින් දිගටම මෙම ස්ථානය නිදන් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට ලක් ඇති බවයි. මේ ප්‍රදේශයේ තියෙන පුරාවස්තු විනාශය මහා පරිමාණයෙන් සිදු කරගෙන යන එකක්. එක පැත්තකින් නිදන් ජාවාරම සඳහා පුරාවස්තු විනාශ කරනවා. අනෙක් පැත්තෙන් මේ ප්‍රදේශවල තියෙන බෞද්ධ උරුමය විනාශ කිරීමක් හෙවත් නැගෙනහිර පළාතේ උප්පැන්නය කටුගා දැමීමේ වැඩපිළිවෙලක් තමයි නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක විනාශය සම්බන්ධයෙන් සිද්ධ වෙන්නේ. අපට ලැබෙන තොරතුරු අනුව මේ සියල්ල පිටුපස ජාවාරම්කාර දේශපාලකයෝ ඉන්නවා. නැගෙනහිර පළාතේ තියෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායට අපි අද ආරාධනා කරනවා මේ ප්‍රදේශයේ ඇවිල්ලා සංචාරය කළ මේ පුරාවස්තු නිරීක්ෂණය කරන්න. අපි විශේෂයෙන්ම හිරු මාධ්‍ය ජාලයේ CIA කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. මේ අනාවරණයක් එක්ක අපි බලාගෙන ඉන්නවා. හෙට දවසේ මේවා ආරක්ෂා කර ගැනීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස්තුමාත් සංස්කෘතික ඇමතිතුමාත් මොකද කරන්නේ කියලා. රට වටා හිරු. COVID-19 ව්‍යාප්තියත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ මැදකොළඹ 2 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩලය වෙත ආරක්ෂිත ඇඳුම් හා මුව ආවරණ ලබා දීම අද සිදු කෙරුණා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු මැද සහ නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වුණා. මේ අතර පොළොන්නරුව සෝමාවතිය පොදුබිම ආශ්‍රිත ප්‍රදේශයේ ජලයෙන් යටවීම හේතුවෙන් බැතිමතුන් පිඩවට පත් වූ ආකාරයයි මේ. දිගන අලුත්පත්ත ප්‍රදේශයේ ඩොලමයිට් කැණීම් කරන JCB යන්ත්‍රයක් අදාළවීම කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඇල්ල ප්‍රාදේශීය සභාවේ 2021 අයවැය දෙවරක් පරාජය වීම හේතුවෙන් එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා එම ධුරයෙන් ඉවත් කරනු අතර අද නව සභාපතිවරයෙකු පත් කිරීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේදී එම මන්ත්‍රීවරයාම යලි සභාපති ධුරයට තේරීපත් වුණේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේද සහාය ඇතිවයි. ඔහු මීට පෙර සභාපති ධුරයට පත්ව තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබා ගැනීමෙන් වීම විශේෂත්වයක්. මෙතර අයපෑට ඡන්ද විමසීමක් අවශ්‍ය බවට විපක්ෂ මන්ත්‍රීවරුන් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් කළ ඉල්ලීමක් පැහැරහැරීම හේතුවෙන් රැස්වීමේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තා.
ජනමාධ්‍යවේදීන්ගේ අධ්‍යාපන කටයුතු සහ උසස් පාඨමාලා සඳහා ලබා දෙන ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය අමාත්‍ය කේලි රබොක්කල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු වුණා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමකී මහතා අද පෙරරුවේ නාරායන්පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ ගොවි ජනතාවගෙන් එළවලු ඍජුවම මිලටගෙන නාරායන්පිට ආර්ථික මධ්‍යස්ථානයට අලෙවි කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදු කළා. අතරමැදියන් විසින් විශාල මුදලක් ගසා කනවා. පාරිභෝගිකයාටත් ගොවියටත් වෙළෙන්දටත් ඒකේ සහනයක් නැහැ නිසා ගොවියට සහතික එළවලු මිලක් ලබා දෙන ගමන් පාරිභෝගිකයාටත් සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් තමයි මේ වැඩසටහන අපි පටන් ගත්තේ. සියලුම එළවලු වල ඊට වැඩිය 40ක් 50ක් අද අපි අඩු කරලා තියෙනවා. ද ෆිනන්ස් තැන්පතුකරුවන්ගේ ගැටලු කඩමින් විසඳීම සඳහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් එම තැන්පත්කරුවන් අද කොළඹදී නිහඬ විරෝධතාවක නිරත වීමෙන් අනතුරුව අග්‍රදුගුරු හිමිපාණන් සහ ජනාධිපති ආර්යාව අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ විපක්ෂ නායකපුරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් වෙත සංදේශය බාර දුන්නා. රට වටා හිරු. ලොව සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ඇමරිකාවේ ටයිගර් වුඩ්ස්ගේ 11 සැවරිති පුත් චාලි වුඩ්ස් මේ වන විට PGA ගොල්ෆ් පිටිය ආක්‍රමණය කර තිබෙනවා. ඒ වසර 25ක PGA ගොල්ෆ් තරඟ ඉතිහාසයේ ලාභාලතම තරඟකරුවා බවට පත්වෙමින් ඇමරිකාවේ ෆ්ලොරිඩාහිදී පැවති මෙම තරඟයේදී පළමුවරට පියපුතු දෙදෙනා එක්ව තරඟ වැදුනා. එදී වුඩ්ස් කණ්ඩායම සමස්ත තරඟයේ 7 වන ස්ථානය දිනාගත්තේ ශූරතාව දිනාගත් ජස්ටින් තෝමස්ට සහ ඔහුගේ පියාට වඩා පහර 5ක් පමණක් පිටුපසින් සිටිමින්. මෙහිදී ටයිගර් වුඩ්ස්ගේ ගොල්ෆ් ඉරියව් ඒ ආකාරයෙන්ම නිරූපණය කරමින් ඔහුගේ පුත් චාලි වුඩ්ස් තරඟ කළේ මේ ආකාරයෙන්. වුඩ්ස් පියපුතු දෙදෙනාගේ මෙම අපූර්ව තරඟ රටාව ලෝක ක්‍රීඩා පුවත් අතර මේ වන විට ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. Got it covered, Dad. Come on, Dad. I got you. Up here. See at the top, little firmer hands for Charlie. Tiger drops the club in under a little bit. We were able to have this experience together, Charlie and I, and it's memories for a lifetime. I'm just so proud of what we did as a team. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිමාවට පත් වෙනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව